දරුවන් සියලු දෙනාම මම ආදරයෙන් පිළිගන්නවා. අයබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ සියලු දෙනාම මම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනේ මම ඔයගොල්ලන්ට මේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනය ඔයගොල්ලෝ ඉතාමත්ම හොඳින් ඉගෙනගෙන ඔයගොල්ලෝ මේ රටට වැඩදායි පුරවැසියෙක් කිරීම තමයි මාගේ එකම අරමුණ. ඉතින් මම මේ උගන්වන දේවල් ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කරලා ඉතාමත්ම සාර්ථකව ඔයගොල්ලන්ගේ අනාගතයට වැඩදායි විදිහට යොදා ගන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. එහෙමනම් අද දවසේ මම ඔයගොල්ලන්ට අලුත් පාඩමක් පටන් ගන්නවා. හද ශ්‍රේණියේ මගේ 19 වෙනි වීඩියෝ 20 වෙනි පාඩම ද්‍රව මිනුම් කියන පාඩම. ද්‍රව මිනුම්. එතකොට ඔයගොල්ලෝ කඩෙන් නොඑක් බෝතල් ಜಾති ගේන බීම බෝතල්, බෙහෙත් දාපු බෝතල් ඒ වගේ. ඒ වගේ සඳහන් කරලා තියෙනවා ඒක ඇතුලේ තියෙන ද්‍රව ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් අපි බැලුවහම මේ ද්‍රව ප්‍රමාණ මැනීම සඳහා භාවිතා වන ඒකක මොනවද කියලා බැලුවොත් මිලිලීටර් ml කියන සංකේතය පාවිච්චි කරන්නේ. ලීටර් වලට L කියලා. එතකොට දැන් පොල් තෙල් වගේ ගන්න ගියොත් එහෙම ලීටරයක් නැත්නම් දැන් බෝතලයක් කිල්ලුවොත් ඒකවල මිලිලීටර් 800ක් දෙන්නේ නේද? ඉතින් ඒ වගේ ලීටර් වලින් මිලිලීටර් වලින් මනින දැන් අපි තමු ගෙදර තියෙන වතුර ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය මනින්නේ ලීටර් වලින්. ඒ වගේ විශාල ප්‍රමාණයක් ලීටර් වලින් මනිනවා. කුඩා ප්‍රමාණයක් බෙහෙත් කුප්පි වල වගේ තියෙන්නේ මිලිලීටර් ප්‍රමාණයක්. ඉතින් මෙතන ලීටරුයි මිලිලීටරුයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා අපි බැලුවොත් හොයලා එක ලීටරයකට තියෙනවා මිලිලීටර් 1000ක්. එක ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000යි. ඒ කියන්නේ 1 ලීටර් සමානයි 1000යි ml 1000යි මිලිලීටර්. මෙන්න මේ සම්බන්ධය අපි යොදා ගන්නවා ගණනය කිරීම වලට. එහෙමනම් මට කියන්න 1 ලීටරයකට මිලිලීටර් 1000ක් තියෙනවා නම් මට කියන්න ලීටර් 2කට මිලිලීටර් කීයක් තියෙනවද? හරිම පහසුයි. 1 ලීටරයට මිලිලීටර් 1000ක් තියෙනවා නම් ලීටර් 2කට තියෙනවා මිලිලීටර් කීයක්ද? 2000ක්. මිලිලීටර් 2000ක්. එහෙනම් ලීටර් 6ට මිලිලීටර් කීයක් තියෙනවද? ලීටර් 6ට තියෙනවා මිලිලීටර් කීයක්ද? 6000ක්. එහෙමනම් මෙතන තියෙනවා ලීටර් 7කුයි මිලිලීටර් 300කුයි. එතකොට දැන් ඔක්කොම මිලිලීටර් වලින් දක්වන්න කියලානේ තියෙන්නේ. එතකොට ලීටර් 7ට තියෙනවා 7000ක්. එතකොට ඔක්කොම තියෙනවා 7300ක් මිලිලීටර්. 7300ක් මිලිලීටර්. තවත් උදාහරණයක් අපි වරන් බලමු. ලීටර් 5යි මිලිලීටර් 250ට කොච්චරක් මිලිලීටර් තියෙනවද? ලීටර් 5ට තියෙනවා 5000ක්. 250යි. එතකොට 5000ට 250ක් තව එකතු වුණාම මිලිලීටර් ඔක්කොම කීයද? 5250යි මිලිලීටර්. ඔය විදිහට හරිම පහසුවෙන් අපිට මිලිලීටර් වලින් දක්වන්න පුළුවන්. මෙතනත් මම පොඩි භාග දශම සම්බන්ධයක්. ඉතින් මේක ළමයි දැන් ලීටර් එකට මිලිලීටර් 1000යිනේ. දැන් ඔයගොල්ලෝ කලින් පාඩමේ ස්කන්ධේ පාඩමේදී 1 කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000ක් තියෙනවා කියලා කිව්වනේ. එතකොට අපි 1000න් පංගුව අපිට අවශ්‍ය වෙනවා. දැන් මිලිලීටර් ප්‍රමාණයක් දුන්නාම ඒක ලීටර් වලින් ප්‍රකාශ කරනකොට 1000න් පංගුව වලින් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට දශම අපිට ඕන වෙනවා. ඒකින්ද මෙතනත් ලීටරයට මිලිලීටර් 1000යිනේ. එතකොට 1 මිලිලීටරයක් කියන්නේ ලීටරයකින් 1000න් පංගුවයිනේ. අපිට මේ 1000න් පංගුත් අපිට ඕන වෙනවා. මගේ ඊළඟ කොටසටත් ඕන වෙන හින්දා හොඳට අහගන්න. 1000න් එකක් කියන්නේ
0.001යි. දශම ස්ථාන 3යි. ඊට කලින් අපි ඉගෙනගෙන තියෙනවා මේ 10න් 1යි කියන්නේ දශම ස්ථාන එකක සංඛ්‍යාවක් නේද? මතකද? 0.1යි. 100න් 1යි කියන්නේ දශම ස්ථාන දෙකක සංඛ්‍යාවක්. 0.01යි. එතකොට ඒක 10න් 1යි 100න් 1යි. 10න් 1ට දශම ස්ථාන 3ක සංඛ්‍යාවක්. 0.001. එතකොට අන්න ඒක හොඳට හිතේ තියාගන්න. එහෙනම් 10න් 24යි කියන්නේ දශම වලින් ලියනකොට අපි දශම ස්ථාන 3කින් ලියන්න ඕනේ. දශම ස්ථාන 3කින් 24 ලියන්නේ කොහොමද? 10න් 24. එතකොට මෙතන එන්න ඕනේ 0.0 මෙතන දශම ස්ථාන 3ක් වෙන්න ඕනේ. එතකොට 0.024. අපි මේක මෙහෙම ලිව්වොත් වැරදිනේ. 0.24 මේ අගට බිඳුවක් දැම්මොත් වැරදි. ඇයි එතන කියවෙන්නේ 240ක් නේද? එහෙනම් 24 මෙහෙම ලියන්න බෑ. එතන 240ක් කියවෙන්නේ. එහෙනම් මෙතනට බිඳුවක් දාලා තමයි ලියන්න ඕනේ. 0.024. එතකොට 10න් 125 කියන්නේ 10න් 24 කියන්නේ 0.024. 10න් 125 කියන්නේ 0.125. එතන දශම ස්ථාන 3ක් එතන තියෙනවා නේද? බලන්න 10න් 3425. එතකොට අපි මේක දශම වලින් ලියනකොට මෙතන 3000ක් තියෙනවානේ. ඒක 3යි ගාණක් වෙන්න ඕනේ නේ. කොහොමදත් 3.425යි දශම ස්ථාන 3ක් එන්න ඕනේ එතනට. මෙතන 3යි කියන්නේ එතන 3000ක් තියෙනවා. මෙතන තියෙනවා 425 3425. මෙතන ලීටර් බිඳුවයි. මිලිලීටර් විතරක් 125යි. මෙතන ලීටර් බිඳුවයි. මිලිලීටර් 24යි. ලීටර් බිඳුවයි. මිලිලීටර් 1යි. 1 මිලිලීටරයක් කියන්නේ 10න් පංගුවක්. එහෙනම් මේකත් හොඳට මතක තියාගන්න අපේ ඉදිරි ගණන් පාස් වෙන්න. එහෙනම් අපි බලමු ගණන් කීපයක් හදලා ලීටර් වලින් ප්‍රකාශ කරන්න. ලීටර් වලින් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ මිලිලීටර් 46 ලීටර් වලින් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මොකද කරන්න ඕනේ? අපි මේක 1000න් බෙදන්න ඉපේ. ඒ කියන්නේ මේ 46 1000න් බෙදුවොත් තමයි ලීටර් බවට පත් වෙන්නේ. එතකොට 1000න් 46 ලියන හැටි මම මෙතන කියලා දුන්නා. 10න් 24 ලියුවේ 0.024 නම් 10න් 46 ලියන්නේ කොහොමද? 0.046යි ලීටර්. දැක්කද ලීටර් වලින් ප්‍රකාශ කරා? එතකොට මිලිලීටර් 8 ලියන්නේ කොහොමද? මිලිලීටර් 8 ලියන්නේ එතකොට 8 1000න් බෙදුවාමනේ. එතකොට කොහොමද එන්න ඕනේ? මිලිලීටර් 8 ලීටර් වලින් ලියුවොත් මිලිලීටර් 8. ඒ කියන්නේ අපි 8 බෙදන්න ඕනේ 1000න්. ඒ කියන්නේ 1000න් 8යි. 1000න් එකක් මෙහෙම ලියනවා නම් 1000න් 8ක් ලියන්නේ කොහොමද? 0.008. එතන මිලිලීටර් 8යි තියෙන්නේ. එන ලීටර් වලින් ලියුවා. මිලිලීටර් 8යි. ඊළඟට මිලිලීටර් 340. එතකොට 0.340ක් නේ මිලිලීටර්. 3.4යි බිංදුව. නේද? එතකොට අපිට ඕන නම් මෙන්න මේ බිංදුව නොලියා ඉන්න පුළුවන්. ඒ කියන්නේ 0.34 විතරක්. 0.34 කියලා අපිට මෙහෙම ලිව්වත් ඇති. එතන අග බිංදුව වටිනාකමක් නැති හින්දා. පැහැදිලිද? රයිට්. මේක කොහොමද ලියන්නේ? ගෙලිම 5432. ඒ කියන්නේ 5000ක් කියන්නේ ලීටර් 5ක් එතනම තියෙනවා නේද? 5000 නේ 5000ක් ගත්තොත් මිලිලීටර් 5000ක් කියන්නේ ලීටර් 5යි. ඒ කියන්නේ මෙතන 5.432යි ලීටර්. තේරුණාද? 5.432යි ලීටර්. මේක ලියුවේ 3.425යි ලියුවේ. එතකොට ලීටර් වලින් ප්‍රකාශ කරන්න නම් අපි මේක 1000න් බෙදන්න. මේක 1000න් බෙදුවාම කෙලින්ම ලීටර් වලටපත් වෙනවා. ඉතින් දශම ස්ථාන 3ක් තියන්න තමයි. මේකටත් දශම ස්ථාන 3ක් තියන්න. මේකටත් දශම ස්ථාන 3කින් ලියන්න. මේකත් දශම ස්ථාන 3කින් ලියන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මිලිලීටර් ලීටර් වලට හරවනකොට දශම ස්ථාන 3කින් ලියන්න ඕනේ ලීටර් කරලා. රයිට්. ඊළඟට අපි බලමු
එකතු කරන ගණන් කීපයක් ඉස්සෙල්ලා ලීටර් සහ මිලිලීටර් වලින් දීලා තියෙන දෙකක් අපිට එකතු කරන්න වුණොත් මෙතන තියෙනවා ලීටර් 7කුයි මිලිලීටර් 250කුයි මෙතන තියෙනවා ලීටර් 4කුයි මිලිලීටර් 350කුයි අපි එකතු කරන්න යන්නේ. එකතු කරනකොට මේ දෙක එකතු කරලා ළමයි මෙතන මිලිලීටර් ගොඩේ උඩරිම තියන්න පුළුවන් කීයද? මිලිලීටර් ගොඩේ උඩරිම තියන්න පුළුවන් 999ක් මිලිලීටර්. මොකද මිලිලීටර් 1000 වුණ ගමන් ඒක ලීටරයක් වෙනවනේ. ඒකින්ද මෙතන මිලිලීටර් ගොඩේ උඩරිම ලියන්න පුළුවන් 999යි. දැන් අපි එකතු කරලා බලමු. බිඳුවයි 5යි 5යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 3යි 2යි 5යි අර ඉතුරු එකයි 6යි. 600 ලියන්න පුළුවන් නේ. 999ට වඩා අඩුයිනේ. 1000ට වඩා අඩුයිනේ. 7යි 4යි 11යි. දැන් මෙතන මොකද වෙන්නේ බලන්න. මෙතන 5යි 7යි 5යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 9යි 1යි 10යි. මෙතන 1025ක් ලියන්න බෑ නේද? 1025න් අපි 1025 ලියලා එකක් මෙතනට මේ ලීටර් ගොඩට එකක් ගේන්න ඕන. මේකට එකක් ගේන්න. හරිද? එතකොට 7යි 3යි 10යි අර ගෙනාපු එකයි ලීටර් 11ක් වෙනවා. අපි ඔක කෙටියෙන් මෙහෙම කියනවා 5යි 7යි 5යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 9 1යි 10න් බිඳුව දැම්ම අර ඉතුරු එක තමයි මේ ගෙනාවේ 10න් බිඳුව දැම්ම. ඒතර ඒ එක මෙතන 7යි 3යි 10ට අර එක එකහුව කරාම 11යි. කියන්නේ අපිට ඉතම් පහසුවෙන් මෙතන 900 ඉලක්කම් 3 සංඛ්‍යාවකට වඩා තියන්න බෑ 4 සංඛ්‍යාවක්. හොඳේ. දැන් බලන්න මෙතන එකතු කරන්න තියෙන්නේ ලීටර් 2යි මිලිලීටර් 8. කොහොමද ලියාගන්නේ? මෙතන ලීටර් 3යි මිලිලීටර් 14. බලන්න මම මෙතන එකට උපක්‍රමයක් පාවිච්චි කරා ලීටර් 3කුයි මිලිලීටර් 50 ලියනකොට මෙතනට බිඳුවක් දාගත්තා. එතකොට මම මිලිලීටර් 8 කොහොමද ලියන්න ඕනේ? මේක එකතු කරන්න පහසු වෙන්නේ. මෙතනට බිඳු දෙකක් දාගෙන තමයි 8 ලියන්න ඕනේ. එතකොට මිලිලීටර් 8 කියවෙන්නේ. මෙතනට මිලිලීටර් 14 ලියනකොට මෙතනට බිඳුවක් දාගෙන අපි ලියා ගන්න ඕනේ. ඒතර අපිට වරදින්නෙම නැහැ. දැන් මේ 8 ලියන්න ඕනේ මේ මෙතන මේ 235 කියන එකේ 5 කෙලින් තමයි 8 තියෙන්න ඕනේ. මේ මෙතන 14 කියන එකේ 5 කෙලින් 4 තියෙන්න ඕනේ 3 කෙලින් 1 තියෙන්න ඕනේ. මෙතන සියස්ථානයේ මෙතන නැහැනේ මිලිලීටර් ගොඩේ. ඉතින් මෙන්න මේ තැන් තමයි සියුම්ම ඔයගොල්ලෝ ග්‍රහණය කරගන්න ඕනේ. ඒතකොට වරදින්නේ නැහැ. දැන් ඉතින් එකතු කරගන්න පුළුවන් ඉලක්කම් ටික නේද? 8යි 4යි 12යි 12යි 5යි 12යි 5යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි. 3යි 1යි 4යි අර 1යි 5යි මෙතන 2යි 257 තියන්න පුළුවන් නේද? 3යි 2යි 5යි 1යි 6යි. ඊළඟට අපි බලමු අඩු කරන ගණන් කීපයක්. එතකොට එතනත් එහෙමයි. දැන් ලීටර් 6යි මිලිලීටර් 50 කියන එක අපි 0.50 කියලා ලියා ගන්න ඕනේ. මිලිලීටර් 50. ඉලක්කම් 3කින් වෙන්න එපේ. ලීටර් 3යි මිලිලීටර් 875. දැන් අපි මේක අඩු කරනවා. දැන් බලන්න 50න් 875ක් අඩු කරන්න පුළුවන්ද? 50න් 875ක් අඩු කරන්න බෑ. එහෙනම් මම ලීටර් ගොඩෙන් 1 ලීටරයක් මිලිලීටර් වලට ගේන්න ඕනේ. එතකොට මම 1 ලීටරයක් ගේනවා කියන්නේ මිලිලීටර් 1000ක්. එතකොට 1000යි මේ 50යි එකතු කරාම කීයද? 1050ක් වෙනවා නේද? ඒ ගේන ලීටරයේ මිලිලීටර් 1000යි. එතකොට 1050ක් වෙනවා. තේරුණාද? එහෙනම් අපි 50න් 875ක් අඩු කරනව වෙනුවට 1050න් 875ක් අඩු කරනවා. හැබැයි මෙතන මතක තියාගන්න ඕනේ අපි ලීටරයක් මෙතනට ගත්තයි කියලා. දැන් මෙතන තියෙන 6 නෙමෙයි 5. හරි? දැන් අපි අඩු කරමු. 0.5ක් 5යි. 0.5ක් බෑ. 10න් 5ක් 5යි. 0.5ක් අඩු කරන්න බෑ. 10න් 5ක් 5යි. මෙතන දැන් 4යි තියෙන්නේ. 4න් 7ක් අඩු කරන්න බෑ. 14න් 7ක් අඩු කරාම 7යි. හරිනේ? දැන් මෙතන තියෙන්නේ 9. 9න් 8ක් 1යි. හරි? දැන් මේක ගත්තනේ අපි මෙතනට. දැන් හරි 1050න් 875ක් අඩු කරාම උත්තරේ 175. දැන් මෙතන තියෙන්නේ 5. හරි එකක් ගත්තනේ. 5න් 3ක් අඩු කරාම කීයද? 2යි. සමහර ළමයි මේක මෙහෙම හදනවා. ලීටර් 6යි මිලිලීටර් 50 කියන්නේ 6050යි මිලිලීටර්. 6050යි මිලිලීටර්. දැන් මිලිලීටර් වල ලියා ගන්නවා. ඊළඟට මෙතන 3875ක් තියෙනවා මිලිලීටර්. 3875ක් තියෙනවා මිලිලීටර්.
දැන් මේක ඔහොම අඩු කරනවා. මේ 10න් 5ක් 5යි 4න් 7ක් බෑ 14න් 7ක් 7යි දැන් 9න් 8ක් 1යි 5න් මෙතන එකක් ගත්තනේ 5න් 3ක් 2යි. එතකොට එන්නේ මිලිලීටර් 2175යි. ඒ කියන්නේ ඊට පස්සේ උත්තරේ ලියනවා ලීටර් 2යි මිලිලීටර් 175යි කියලා උත්තරේ ලියනවා. ඉතින් ඔයගලන්ට කැමති නම් මෙහෙම හදන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම මෙහෙම තියෙද්දිම හදන්නත් පුළුවන්. දැන් මේකත් එහෙමයි. සමහර ළමයි හදනත් ලීටර් 3යි මිලිලීටර් 45 කියන්නේ කොච්චරද? 3000කුයි 45කුයි. 3045යි මිලිලීටර්. හරිද? ඊට පස්සේ මෙතන ලියා ගන්නවා 1165යි මිලිලීටර්. දැන් අපි අඩු කරාම එන්නේ උත්තරේ මිලිලීටර් වලින්. නිකන් අඩු කරමු 5න් 5ක් බිඳුවයි 4න් 6ක් බෑ 14න් 6ක් 8යි 9න් 1ක් 8යි මෙතන දැන් 2යි 2කින් 1ක් 1යි මිලිලීටර් 1880ක් 1880ක් එනවනේ. මේක මේ විදිහට අඩු කරලා බලන්න. මෙතන 0.45. ඒ කියන්නේ අපිට මෙතන 45න් 165ක් අඩු කරන්න බැරි හින්දා ලීටර් එකක් ගන්නවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ ලීටර් එකක් ගත්තාම 45 වෙනුවට 1045යි මිලිලීටර්. 1 ලීටරයක් අරගන්න. දැන් 1045න් 165ක් තමයි අඩු කරන්න ඕනේ. 5න් 5ක් බිඳුවයි 4න් 6ක් බෑ 14න් 6ක් 8යි 9න් 1ක් 8යි. මෙතන දැන් දෙකනේ තියෙන්නේ. එකක් ගත්තානේ. දෙකෙන් එකක් 1යි. ලීටර් 1යි මිලිලීටර් 880යි. බලන්න. 1880 මිලිලීටර් කියන්නේ ලීටර් 1යි මිලිලීටර් 880යි. ඔයගොල්ලන්ට කැමති විදිහක් තෝරගත්ත හැකි අඩු කරනකොට කරන්න. හරිනේ? දැන් අපි බලමු ද්‍රව ප්‍රමාණයන් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන හැටි. ලීටර් 4යි මිලිලීටර් 25ක්. 5න් ගුණ කරන්න. අපි හිතමු මෙහෙම පොල් තෙල් භාජනයක ලීටර් 4යි මිලිලීටර් 25ක් තියෙනවා. ඒ වගේ භාජන 5ක තියෙන පොල් තෙල් ප්‍රමාණය අහුවොත් 5න් ගුණ කරන්න වෙනවනේ. අන්න ඒ වගේ පොඩි ගාණක්. ඊට මේක 5න් ගුණ කරන්නේ කොහොමද? අපිට පුළුවන් මේක ක්‍රම කීපයක් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් මෙහෙම කරතේ. ලීටර් 4කට මිලිලීටර් 4000ක් තියෙනවනේ. එතකොට මෙතන ඔක්කොම මිලිලීටර් තියෙනවා 4000කුයි 25කුයි 4025යි මිලිලීටර්. මේක අපිට පුළුවන් 5න් ගුණ කරන්න. පසරප්පා 25යි දෙකක් ඉතුරුයි. පසරක් දෙක 10යි 2යි 12න් 2 දැම්මා එකක් ඉතුරුයි. පසරක් 0.01යි 1යි පසරක් 4 20යි. මේ එන්නේ මිලිලීටර් වලින් උත්තරේ. දැන් අපිට පුළුවන් මේකේ තියෙන ලීටර් ප්‍රමාණය සහ මිලිලීටර් ප්‍රමාණය වෙන වෙනම ලියන්න. මෙතන මේ ඉලක්කම් තුන ඇවිල්ලා මිලිලීටර් 125. ඒ කියන්නේ ලීටර් 20කුයි මිලිලීටර් 125කුයි කියලා අපිට උත්තරේ දෙන්න පුළුවන් ඔහොම. ඔහොම කැමති නැත්තම් මෙහෙම හදතේ. මට කියන්න ලීටර් 4යි මිලිලීටර් 25 අපි ලීටර් වලින්ම ලියුවොත් ලීටර් වලින්ම එතකොට 25 ලියන්නේ 0.25 කියලා නේ. 4.02.5 4.02.5යි ලීටර්. මේක අපිට පුළුවන් දැන් 5න් ගුණ කරන්න. ඒක ලීටර් වලින් ලියාගෙන. මං හිතන්නේ මිලිලීටර් වලට හරවගෙන හදන එක ලේසි වගේනේ. හැබැයි දශම දන්න ළමයි අරම ලියාගෙන හදන්නත් පුළුවන් නිවැරදිව 4.02.5 කියලා ලියාගෙන. 5න් ගුණ කරමු. පසරප්පා 25යි දෙකක් ඉතුරුයි. පසර දෙක 10යි 2යි 12යි 2 එකක් ඉතුරුයි. පසර 0.01යි 1යි දශම තිත පසරක් 4 20යි. දැන් එනවා ලීටර් 20.1.25. ඒ කියන්නේ එතන තියෙනවා ලීටර් 20කුයි මිලිලීටර් 125කුයි. ලීටර් සහ මිලිලීටර් වලින් උත්තරේ තියන්න පුළුවන්. ඉතින් ඒ විදිහටම අපිට පුළුවන් මේ ගානත් ඔය ක්‍රම දෙකෙන්ම හදන්නනේ. අපි ඉක්මනට හදමු බලන්න. ඉස්සෙල්ලා මේකේ මිලිලීටර් ප්‍රමාණය කොච්චරද? 2350යි. එතකොට මේක 4න් ගුණ කරගන්න පුළුවන් නේ අපිට. 0.4 දෙකක් ඉතුරුයි. 12 4 3 12යි 2යි 14යි එකක් ඉතුරුයි. 4 2 8 1යි 9යි. මිලිලීටර් 9400යි.
එතන මිලිලීටර් 9ක් ලීටර් 9ක් තියෙනවා. තව 400ක් මිලිලීටර් තියෙනවා. උත්තරේ ගත්තා. අපි මේක ලීටර් වලින් ලියුවොත් 2.35 බිඳුව. අනිත් ක්‍රමයට හැදුවොත් 2.35 බිඳුවයි ලීටර් මේක අපිට පුළුවන් 4ෙන් ගුණ කරන්න. දශම වලින්. 4.0යි 4 පහ 20න් බිඳුව දැම්ම 2ක් ඉතුරුයි. 4 වලත් 3 12යි 2යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි දශම තිත 4 2 8 1යි 9යි. ඔන්න ලීටර් වලින් එනවා 9.4 බිඳුව. ඒ කියන්නේ මෙතන තියෙනවා ලීටර් 9යි මිලිලීටර් 400යි. ලීටර් 9යි මිලිලීටර් 400යි. ඉතින් තව අපි ගණන් දෙකක් හදමු. ඒතර ඔයගොල්ලන්ට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මමත් ඕනනම් ක්‍රම දෙකෙන්ම හදන්නම්. කොයිකද පහසු? පහසු කොයිකද? මේක පහසුයි. එහෙනම් තව ගණන් දෙකක් අපි මේ ක්‍රමයට හදමු. ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට ඒක මේ ක්‍රමයටත් හදලා බලන්න ඒ උත්තරේම එනවද කියලා. පැහැදිලි? රයිට්. බලමු අපි මේ ගණන් දෙක. ලීටර් 8යි මිලිලීටර් 575යි. ඔක්කොම මිලිලීටර් කීයක් තියෙනවද? 8ට 8000ක් තියෙනවනේ. එතකොට 8575. 8575යි මිලිලීටර්. මේක දැන් අපිට 15න් ගුණ කරන්න තියෙන්නේ. 15. 5 පහ 25යි 2ක් ඉතුරු. 5 අට 35යි 2යි 37යි 3ක් ඉතුරු. 5 පහ 25යි 3යි 28යි 2ක් ඉතුරුයි. 5 අට 40යි 2යි 42යි. එක්වරක් පහ පහ මෙතනටනේ දාන්නේ. එක්වරක් 7 7යි. එක්වරක් පහ 5යි එක්වරක් 8 8. ඔන්න 15ට එකතු කරමු. අපිට එනවා මිලිලීටර් වලින් 1,28,625ක් මිලිලීටර්. එතනින් මේ 625 තමයි මිලිලීටර් වෙන්නේ. 128 තමයි ලීටර් වෙන්නේ. අග ඉලක්කම් 3ෙන් කියවෙන්නේ මිලිලීටර් ප්‍රමාණය. එහෙනම් ලීටර් 128යි මිලිලීටර් 625යි. තේරුණාද? දශම ස්ථාන ලීටර් වලින් ලියුවොත් එහෙම මේක දශම ස්ථාන 3කින් ලියුවාම 128.625යි ලීටර් කියලා ලියන්න පුළුවන්. දශම ස්ථාන 3කින් ලීටර් වලින් ලියනවා. ලීටර් සහ මිලිලීටර් වෙන වෙනම ලියමු. ඊළඟ මෙතන 5000කුයි 750කුයි. 5750යි මිලිලීටර්. 13න් ගුණ කරමු. ඔය විදිහට එනවනේ. ඉස්සෙල්ලා 3ෙන් ගුණ කරලා ලියුවා. ඊළඟ 1ෙන් ගුණ කරලා ලියුවා. 15ට එකතු කරා. දැන් අපිට එන්නේ මිලිලීටර් වලින්. මෙතන මේ ඉලක්කම් 3 මෙන්න මේ ඉලක්කම් 3 මිලිලීටර්. එතකොට ලීටර් 74යි මිලිලීටර් 750. මේක ලීටර් වලින් ලියන්න කියලා තිබ්බොත් කොහොමද ලියන්නේ? 74.75යි බිඳුවයි ලීටර් කියලා අපිට ලියන්න. මට කියන්නේ මේක ලීටර් වලින් ලියන්න කිව්වනම් කොහොමද ලියන්නේ? 128.625යි ලීටර් කියලා. ඔන්න මම ඒක අනිත් පැත්තත් පොඩ්ඩක් මතක් කරා. ඒ ලීටර් වලින් ලියන්න තිබ්බා. ඒතර දශම ස්ථාන 3කින් ලියන්න. හරිද? පැහැදිලිනේ? රයිට්. අපි 6 වෙනි ගාන බලමු. බීම බෝතලයක අඩංගු බීම ප්‍රමාණය මිලිලීටර් 375. ඔයගොල්ලෝ පොඩි බීම බෝතලයක් කඩෙන් අරන් ආවොත් ඒකේ ගහලා තියෙනවා මෙන්න මෙච්චර මිලිලීටර් ප්‍රමාණයක් මේකේ තියෙනවා කියලා. මම එතකොට මේ ගත්තේ මිලිලීටර් 375ක් තියෙන බීම බෝතලයක්. එවැනි බීම බෝතල් 6ක තියෙන මුළු බීම ප්‍රමාණය තමයි අහන්නේ. එහෙනම් 6න් ගුණ කරන්න ඕනේ. එතකොට උත්තරය පළවෙනි කොටසට අහනවා ලීටර් හා මිලිලීටර් වලින් ප්‍රකාශ කරන්න. ඒතර අපි කරන්න ඕනේ මිලිලීටර් 375 6න් ගුණ කරන්න. හරි එන උත්තරේ බලමු. 6 30යි 3ක් ඉතුරුයි. 6 42යි 3යි 45න් 5 දැම්ම 4ක් ඉතුරුයි. 6 3 18යි 4යි
22යි. අන්න මිලිලීටර් 2250ක් ආවා. දැන් අපිට ලීටර් හා මිලිලීටර් වලින් ලියන්න කිව්වොත් මේ 250 තමයි මිලිලීටර් වෙන්නේ. එහෙනම් ඉතින් 2000 ලීටර් 2යි කියලා ගත්ත හැකි. එතකොට උත්තරය ලීටර් 2යි මිලිලීටර් 250. ඒකයි උත්තරේ. එතන අපිට තවත් අහනවා දෙවෙනි කොටසකින් අර ආපු උත්තරය ලීටර් වලින් ප්‍රකාශ කරන්න කියලා. ඒතර ලීටර් වලින් ප්‍රකාශ කරන්න කිව්වහම මෙතනින් ගන්නත් පුළුවන් මෙතනින් ගන්නත් පුළුවන්. එතකොට එන්නේ දශම ස්ථාන 3ක් තියන්න ඕනේ. 2.25 බිඳුවයි ලීටර් කියලා තියන්න පුළුවන්. මෙතනින් ගත්තත් 2. මේ ටික මිලිලීටර් ගොඩේ 2.25 බිඳුව. ඉතින් 2.25 බිඳුව කියලා ලිව්වත් එකයි 2.25 මේ බිඳුව ලියන්න නැතුව ලිව්වත් එකයි. මේ දෙකම එකම උත්තරේ. අග බිඳුව අපිට නොලියා ඉන්නත් පුළුවන්. රයිට්. අපි තව ගණනක් බලමු. අපි බලමු 7 වෙනි ගාන. විදුලි ජනක යන්ත්‍රයක්. ඒ කියන්නේ ජෙනරේටරයක් කියන්නේ. ජෙනරේටරයක්. පැයක් ක්‍රියා කරන්නට යනවා ඩීසල් ලීටර් 2 මිලිලීටර් 225ක්. එක දිගට පැයක් ජෙනරේටරේ දාලා තියන්න ලීටර් 2 මිලිලීටර් 225ක් යනවා. අවශ්‍ය වෙනම් පැය 8ක් ක්‍රියා කරවීමට අවශ්‍ය මුළු ඩීසල් ප්‍රමාණය සොයන්න. එතකොට පැය 8කට කොච්චරක් යනවා? එහෙනම් අපි මේ ලීටර් 2යි මිලිලීටර් 225යි මේක අපි 8ෙන් ගුණ කරන්න ඕනේ. 8ෙන්. එතකොට අපි මේ වගේ ගණන් හැදුවා නේද? එතකොට අපිට ඒක ක්‍රමයක් මතක් වෙනවා. මේක 2.225 කියලා ලියන් 8ෙන් ගුණ කරන්නත් පුළුවන්. නැත්නම් මේක මිලිලීටර වලින් ලිව්වොත් 2225යි. 2225යි මිලිලීටර් මේක අපි 8ෙන් ගුණ කරන්න මෙහෙම හදන්නත් පුළුවන් නේ. 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි. 8 වරක් 2 10යි 4යි 14න් 4 දැම්මා එකක් ඉතුරුයි. 8 වරක් 2 16යි 1යි 17න් 7 දැම්මා එකක් ඉතුරුයි. 8 වරක් 2 16යි 1යි 17යි. එතකොට අපිට පුළුවනි පැය 8ක් ක්‍රියා කරන්නට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මිලිලීටර් වලින් නම් එනවා 17740ක්. මේක අපි ඒගොල්ලෝ මුළු ඩීසල් ප්‍රමාණයනේ අහන්නේ. එතකොට අපිට ඒක මිලිලීටර් වලින්ද නැත්නම් ලීටර් වලින්ද කියලා දීලා නැහැ. අපි කොහොමද දියමුද? ලීටර් වලින් තිබ්බොත් 17.74යි බිඳුවයි ලීටර්. එහෙම නැත්නම් ලීටර් මිලිලීටර් වෙන් කරලා තිබ්බොත් 17යි ලීටර් 740යි මිලිලීටර් කියලා අපිට මේ උත්තරේ තියන්නත් පුළුවන් මේ උත්තරේ තියන්නත් පුළුවන්. ඒගොල්ලෝ මෙතන තියන්න ඕනේ කොහොමද කියලා නැහැ. හැබැයි මෙහෙම තියන්න නම් එපා. මිලිලීටර් 10740යි කියලා තියන්න එපා. හොඳේ. ඒතකොට ඒක අවසාන උත්තරයක් නෙමෙයි නිකන් මිලිලීටර් 1000ට වඩා වැඩි තියෙනවනේ ඒක ලීටර් වෙන් කරන්න එපා. ඒකෙන්ද මෙහෙම තියන්න එපා. එක්ක මෙහෙම තියන්න ඕනේ. හරි? රයිට්. ඊළඟට අපි බලමු 8 වෙනි ගාන. බාල්දියකට සම්පූර්ණයෙන් පිරවිය හැකි ජල ප්‍රමාණය ලීටර් 5යි මිලිලීටර් 650යි. බාල්දියකට දාන්න පුළුවන් ලීටර් 5යි මිලිලීටර් 650. හරි. පුද්ගලයෙකු ස්නානය කිරීමට ඒ කියන්නේ ස්නානය කරනවා කියන්නේ නාන්න ස්නානය කිරීමට බාල්දි 60ක ජලය භාවිතා කරාලු. බාල්දි 60ක් වක් කරගෙන ඔළුවට. එහෙනම් ඒ මුළු ජල ප්‍රමාණය තමයි අහන්නේ. එහෙනම් අපි මේක 60ෙන් ගුණ කරන්න ඕනේ නේ. මේක 60ෙන් ගුණ කරන්න. ඒතර දැන් අපි 60ෙන් ගුණ කරනකොට අපි ක්‍රම දෙකක් භාවිතා කරා. දශම වලින් ලියාගෙන මේක 5.65 බිඳුව කියලා ලියාගෙන 60ෙන් ගුණ කරන්නත් පුළුවන් ලීටර් වලින්. නැත්නම් අපිට මේක මිලිලීටර් වලින් ගත්තොත් 5000කුයි 650කුයි. 5650යි මිලිලීටර්. මේක පුළුවන් අපිට 60ෙන් ගුණ කරන්න. එතකොට උත්තරේ එන්නේ මිලිලීටර් වලින්. නේද? අපිට මේක කෙලින්ම 60ෙන් ගුණ කරනවා නම් අගට බිඳුවක් දාගෙන ඊට පස්සේ 6ෙන් ගුණ කරගෙන යන්න පුළුවන්. අපි එහෙමනම් බලමු බිඳුවෙන් ගුණ කරොත් එimhe බිඳුවනේ එන්නේ.
6න් ගුණ කරොත් 6 බිඳුවයි 6 5 30 බිඳුව දැම්මා 3ක් ඉතුරුයි 6 6යි 36යි 3යි 39න් 9 දැම්මා 3ක් ඉතුරුයි 6 5 30යි 3යි 33යි තේරුණාද? එතකොට පල්ලෙහාට අපි එකතු කරොත් බිඳුවයි 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 9යි 3යි 3යි මේ එන්නේ මිලිලීටර්. එතකොට බලන්න දැන් මිලිලීටර් කොච්චරද? 339,000ක් 339,000ක්. අර ඒකක කලාපෙට දහස් කලාපෙට 339ක් තියෙනවා. 339,000ක් කියලා සම්මත ආකාරයෙන් කියවනවා. නැත්නම් අර ලක්ෂ ගණන් වලින් කියනවා 3,39,000ක්. 3,39,000. එතකොට මේක ලීටර් වලින් ලිව්වොත් මේ තියෙන මිලිලීටර් බිඳුවයිනේ මේ ඉලක්කම් තුනේ මිලිලීටර් බිඳුවයි. එතකොට ලීටර් 339යි කියලා උත්තරේ එනවා. ලීටර් 339ක් යා ස්නානය කිරීම සඳහා භාවිතා කරලා තියෙනවා. ලීටර් 339. රයිට්. අපි බලමු මේ වගේ ගානක් කොහොමද හදන්නේ කියලා. ඉතින් අකුරු ගොඩක් දෙකකම ළමයි ගාන අමාරුයි කියලා අහක දාන්න එපා. කරන්න තියෙන්නේ අර වගේ චූටි ගණන් තමයි හදන්න තියෙන්නේ. දැන් හරියට කියවලා හොඳට ගාන තේරුම් ගන්න ඕනේ, sannivedanaya කර ගන්න ඕනේ. ලීටර් 540ක ජල ටැංකියක් ජලයෙන් පුරවන ලදී. ඒ කියන්නේ ලොකු ටැංකියක්. ඒකට ජලය ලීටර් 540ක් දාලා තියෙනවා. හදිසි කාන්දු වීමකින් මිනිත්තුවකට ජලය ලීටර් 6 මිලිලීටර් 750ක ප්‍රමාණයක් බැගින් කාන්දු වේ. ඒ කියන්නේ පොඩි නාලයක ටැංකියේ සිදුරක් තිබිලා ඒකෙන් 1 මිනිත්තුවකට ලීටර් 6 මිලිලීටර් 750ක ජල ප්‍රමාණයක් අපතේ ගිහිල්ලා තියෙනවා. කාන්දු වෙලා තියෙනවා. මිනිත්තුවකට හොඳේ එච්චරයි. අහන්නේ පළවෙනි කොටසෙන් ටැංකියේ මිනිත්තු 8ක් තුල කාන්දු මුළු ජල ප්‍රමාණය. එහෙනම් අපිට තියෙන්නේ 1 මිනිත්තුවකට මෙච්චර ප්‍රමාණයක් කාන්දු වෙනවා නම් මිනිත්තු 8ක් තුලදී මේ වගේ 8 ගුණයක් කාන්දු වෙනවා. දැන් අපේ ගාන මොකද්ද? ලීටර් 6යි මිලිලීටර් 750. මේක අපි 8ෙන් ගුණ කරන්න ඕනේ. මේකයි අපේ ගාන. ඉතින් අපි මේක ඉගෙන ගත්තනේ. මිලිලීටර් වලින් ලියාගෙන වැඩේ කරමු. මිලිලීටර් 6750ක් තියෙනවා. එහෙනම් අපි 6750 මිලිලීටර් 8ෙන් ගුණ කරමු. අපිට එනවා උත්තරේ මිලිලීටර් වලින්. බිඳුවයි 40 බිඳුව දැම්ම 4යි 8කට 56යි 56යි 4යි 60යි 60න් බිඳුව දැම්ම 6ක් ඉතුරුයි 8 වරක් 6 48යි 48යි 6ක් ඉතුරුනානේ. අය බලමු 8 බිඳුව 8 5 40 බිඳුව 4ක් ඉතුරුයි 8 වරකට 56න් 56 4යි 60න් බිඳුව දැම්ම 6ක් ඉතුරුයි 8 වරක් 6 48යි 6යි 54. දැන් එතකොට මේ ආවේ මිලිලීටර් වලින්නේ. මිලිලීටර් වලින් ආවේ. එතකොට මෙතන තියෙන මිලිලීටර් බිඳුව ලීටර් 54 මෙතන වෙන් වෙනවානේ. එහෙනම් උත්තරය ලීටර් 54යි. ලීටර් වලින් තිබ්බොත්. ඊළඟට කියනවා මේක එක දිගටම දන්නේ නැතුව අපි කියලා අපි හිතමු කාන්දුවක් තියෙනවා කියලා. එතන මිනිත්තු 80කට පසු ටැංකියේ බැලුවොත් එහෙම ටැංකියේ ජලය සම්පූර්ණයෙන්ම හිස් වෙලා තිබ්බයි කියලා හිස්ව ඇති බව පෙන්වන්නලු. එහෙනම් එක මිනිත්තු 8ක් තුල නේද 54. ඒ කියන්නේ මිනිත්තු 8කදී කාන්දුනේ ලීටර් 54ක්. එහෙනම් මිනිත්තු 1කදී ලීටර් කොච්චරද? ඒක 8ෙන් බෙදුවද? කීයද? 54 8ෙන් බෙදන්න ඕනේ. නේද? නැත්තම් මෙහෙම ගත්තා. ඒ කෙලින්ම මිනිත්තු 1කදී හොයන්නේ නැතුව හරියටම 54 8ෙන් බෙදෙන්නේ නැහැ නේද? 8 වරක් 6 48යි 48යි 48ට 8ක් එකතු කරනවා 56නේ. හරියට බෙදෙන්නේ නැහනේ. එහෙනම් අපි කෙලින්ම පුළුවන් අපිට මේක 80 කරගන්න. මිනිත්තු 80කදී කෙලින්ම හොයන්න පුළුවන්. ඇයි? 8 10ෙන් ගුණ වුණාමනේ 80 එන්නේ. 8 10ෙන් ගුණ වුණාම 80 එනවා නම් 54 10ෙන් ගුණ කරාම හරිනේ. 54 10ෙන් ගුණ කරාම උත්තරේ 540යි. ලීටර් 540යි. ඒ කියන්නේ මිනිත්තු 80කදී ලීටර් 540ක් කාන්දු වෙනවා. ඉතින් හරිනේ.
ටැංකියේම තියෙන්නේ ලීටර් 540 නේ. ඔක්කොම ගිහිල්ලා. ඒ කියන්නේ හිස් වෙලා. ඉතින් ලියන්න එම නිසා ටැංකිය හිස් වේ. මිනිත්තු 80කදී ටැංකිය හිස් වේ කියලා අවසානයේ මෙතන ලියන්න පුළුවන්. මිනිත්තු 80කදී ටැංකිය හිස් වේ. හරිනේ? රයිට්. අපි බලමු පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද ද්‍රව ප්‍රමාණයන්. අර ගුණ කරා වගේ බෙදන්නේ කොහොමද? මෙතන ලීටර් 4යි මිලිලීටර් 50ක් තියෙනවා. මේක අපි 3ෙන් බෙදන්න ඕනේ. සමාන පංගු 3කට බෙදුවොත් එක පංගුවක් කීයද කියලා අහනවා වගේ වැඩක් නේද? 3ෙන් බෙදන්න ඕනේ. එහෙනම් අපි අර ඉස්සෙල්ලා ක්‍රම කීප දෙකකට හදමු අපි. ඉස්සෙල්ලා වගේම මේක මිලිලීටර් වලින්ම ලියාගත්තොත් 4000කුයි 50කුයි. එතකොට මිලිලීටර් 4000 කීයද? 4050යි මිලිලීටර්. අපිට පුළුවනි මේක 3ෙන් බෙදන්න. නේද? මේක 3ෙන් බෙදන්න පුළුවන්. මිලිලීටර් 4050. 3 ඒවා එකක් 3යි, එකක් ඉතුරුයි. බිංදුව ගත්තා. 10ට 3 ඒවා 3ක් 9යි, එකක් ඉතුරුයි. ඊළඟට 5 ගත්තා. 15ට 3 ඒවා 5ක් 15යි. ඉතුරු බිංදුවයි. මේ බිංදුව ගත්තා. බිංදුවට බිංදුවයි. ඔය විදිහට මිලිලීටර් වලින් උත්තරේ එන්නේ. දැන් අපිට උත්තරේ තියන්න පුළුවන් ලීටර් 1යි 1350 කියන්නේ ලීටර් 1යි මිලිලීටර් 350යි. ඔය විදිහට උත්තරේ තියන්න. අනිත් ක්‍රමයට හදනවා නම් අපි මේ තියෙන විදිහටම ලියාගෙන හදන්නත් පුළුවන්. උන් බලන්න ලීටර් සහ මිලිලීටර්. අපි ලීටර් 4යි මිලිලීටර් 50. ලීටර් 4යි මිලිලීටර් 50. මේක අපි බෙදන්න ඕනේ 3ෙන්. හරිද? එතකොට අපි ගන්නවා 4ට 3 ඒවා 1යි. 3යි ඉතුරු 1යි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ ඉතුරු එක ගෙනියනවා මේ මිලිලීටර් ගොඩට 1000යි කියලා. එක ගෙනියනවා මිලිලීටර් ගොඩට 1000යි කියලා. එතකොට දැන් මෙතන ඔක්කොම තියෙනවා 1050 නේද? එහෙනම් දැන් අපි 1050 තමයි 3ෙන් බෙදන්න ඕනේ. මිලිලීටර් 1050ක් දැන් තියෙනවා එතන. බලන්න එකට නෑ 10ට 3 ඒවා 3ක් 9යි ඉතුරු 1යි. ඊළඟට 5 ගත්තා. 15ට 3 ඒවා 5ක් 15යි ඉතුරු බිංදුවයි. දැන් මේ බිංදුවත් ගත්තා. බිංදුවට 3 ඒවා බිංදුවයි ඉතුරු බිංදුවයි. බලන්න එතනින් කෙලින්ම උත්තර එනවා නේද? ලීටර් 1යි මිලිලීටර් 350. කාට හරි හිතෙනවා නම් මිලිලීටර් වලින්ම ලියාගෙන බෙදලා ඉවර වෙලා උත්තරේ ගන්න මෙහෙම නැත්නම් අර විදිහට පහසුයි කියලා හිතෙනවා නම් එහෙම හදන්න පුළුවන්. මම තව ගානක් ක්‍රම දෙකෙන්ම හදන්න. බලමු. මෙතන අපි මිලිලීටර් වලින් ලිව්වොත් 3ෙන් බෙදන්න තියෙන්නේ ලීටර් 13ට මිලිලීටර් 13000ක් තියෙනවා. එතන 13050යි. 13050යි මිලිලීටර්. මේක අපි බෙදමු 3ෙන්. 3 වරක් 4 12යි එකක් ඉතුරුයි. 10ට 3 වරක් 3 9යි එකක් ඉතුරුයි. 5 ගත්තා. 15ට 3 වරක් 5 15යි ඉතුරු බිංදුවයි. දැන් මේ බිංදුව ගත්තා. බිංදුවට 3 ඒවා බිංදුවක් බිංදුවයි ඉතුරු බිංදුවයි. 4350ක් මිලිලීටර් උත්තරේ එන්නේ. ඒ කියන්නේ ලීටර් 4යි මිලිලීටර් 350යි. හරිනේ? අර විදිහට බෙදනවා නම් 3 වරක් 3 9යි නෑ 3 වරක් 4 නේද? 3 වරක් 4 12යි එකක් ඉතුරුයි. අර ඉස්සෙල්ලා වගේම මේ ලීටර් එකක් නේ ඉතුරුනේ. ඒක ගෙනියනවා මිලිලීටර් ගොඩට 1000ක් කියලා. දැන් එතන තියෙනවා ඔක්කොම 1000කුයි 50ක් මෙතන තියෙනවනේ. 1050. දැන් අපි 1050 3ෙන් බෙදමු. 3 වරක් 10ට 3 වරක් 3 9යි එකක් ඉතුරුයි. 15ට 3 වරක් 5 15යි බිංදුවයි. මේ බිංදුව ගත්තා බිංදුවයි. එතනින් කෙලින්ම ලීටර් 4යි මිලිලීටර් 350 එනවා. ලීටර් 4යි මිලිලීටර් 350 එනවා.
හරිනේ right. ඔව් අපි බලමු පොඩි ගැටලු සාගත ගානක් තවත් එකක්. ජලය ලීටර් 1.7ක ප්‍රමාණයකට ජලය ලීටර් 1.7ක ප්‍රමාණයකට පළතුරු යුෂ ලීටර් 1.54ක්. එතකොට පළතුරු යුෂ ඔච්චරද ලීටර් 1.54ක් ප්‍රමාණයක් එකතු කොට මේ ජලයට මේ පළතුරු යුෂ ටික දානවා. දාලා එකතු කරනවා. සාදාගත් පළතුරු බීම ප්‍රමාණය. එහෙම වතුර දාලා හදාගත්තු පළතුරු බීම ප්‍රමාණය වීදුරු 12කට එක සමානව වක් කරනවා. වීදුරු 12කට මෙහෙම ඒ හදාගත්තු පළතුරු මිශ්‍රණය බීම මිශ්‍රණය දානවා වීදුරු 12කට. එක වීදුරුවක තියෙන බීම ප්‍රමාණය තමයි අහන්නේ. එහෙමනම් ළමයි දාන්නේ වීදුරු 12කට. එහෙමනම් අපි මේ දෙක එකතු කරගන්න ඕනේ ඉස්සෙල්ලා. කොහොමද 1.4 1.54ක් එකතු කරන්නේ? මේකේ පළමු දශම ස්ථානය 7 මේකේ පළමු දශම ස්ථානය 5. එහෙනම් මෙතන දෙවෙනි දශම ස්ථානයේට බිඳුව තියෙනවා. දැන් 15ට එකතු කරනවා. 7යි 5යි 12යි දෙක දැම්ම එකක් ඉතුරු. 1 2 1 3. අපිට දැන් හදාගත්තු වතුර දාලා හදාගත්තු පළතුරු බීම ප්‍රමාණය ඒක දානවා දැන් වීදුරු 12කට. එහෙනම් මේ ප්‍රමාණය අපි බෙදන්න ඕනේ 3.24 ලීටර් මේක බෙදන්න ඕනේ කීයෙන්ද 12න්. එක වීදුරුවකට තියෙන බීම ප්‍රමාණය හොයන්න. මෙතන තියෙනවා මිලිලීටර් වලට හැරෙව්වොත් 3000කුයි මෙතන කොච්චරද මිලිලීටර් කොච්චරද 24ක්ද නෑ නේද? මෙතන දශම ස්ථාන 3ක සංඛ්‍යාවක් වෙන්න එපේ. එහෙනම් අනිවාර්යයෙන් මෙතනට බිඳුවක් දාන්න ඕනේ නේ. එතන මිලිලීටර එතන 240ක් තියෙනවා. එතන 3240ක් තියෙනවා. අපි 3240 තමයි මිලිලීටර 3240 තමයි අපි බෙදන්න ඕනේ 12න්. 12 වරක් 2 24යි. 3ක් 36යිනේ. 2ක් 24යි. එතන 2කින් 4ක් බෑ 12න් 4ක් 8යි. ඊළඟ මේ 4 ගන්නවා. 84ට. 84ට කීය 12 වරක්. 5 60යි 6 72යි 7 84යි නේ. 7 84යි. බිඳුවයි. මේ බිඳුවක් ගන්නවා. එතකොට බිඳුවට බිඳුවයි. එහෙමනම් උත්තරේ කීයද? එක වීදුරුවක තියෙන්නේ අපිට උත්තරේ මිලිලීටර වලින් කෙලින්ම එනවා. උත්තරේ 270යි මිලිලීටර තමයි අපේ උත්තරය. එක වීදුරුවක තියෙන බීම ප්‍රමාණය මිලිලීටර 270ක් තියෙනවා. ටික ලොකු වීදුරුවක් වෙන්න ඕනේ නේ. අර උස වීදුරු තියෙන්නේ. ඒකෙන් එකක්. මේලා තිබ්බනම් හොඳයි නේද? මහන්සිලා ඉන්නලා බීම වීදුරුවක්. හොඳයි. එහෙමනම් ළමයි අද දවසේ මම ද්‍රවමිනුම් පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරා. පාසලේ නම් කාලච්ඡේද 4ක් විතර යනවාමයි 3ක් 4ක් විතර යනවා. ඉතින් මේ වීඩියෝව මේ තියෙන ඒවා නිකම් බලාගෙන ඉන්නේ නැතුව මේකේ තියෙන ගණන් ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්ත මේ ගණන් සියල්ලම හදන්න ඕනේ. දැන් නිකම් බලාගෙන හිටිය ළමයි තව පාරක් බලලා වීඩියෝ එක නවත්ත මේ ගණන් හදන්න එකපාරින් මම හදන්න ඉස්සෙල්ලා මම මේක බෙදන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ බෙදන්න. ඊට පස්සේ බලන්න මම බෙදන වීඩියෝයේ දර්ශනය. අන්න ඒ විදිහට කරන්න. හොඳට දැනුමක් ලබා ගන්න. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ මම නොමිලේ ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඔයගොල්ලන්ගේ පාසල් යන 7 8 9 10 11 ශ්‍රේණි වල ළමයින් ඔයගොල්ලෝ හඳුනන ළමයින් නෑදෑයන්ගේ ළමයින් තාත්තලාගේ අම්මලාගේ නේද හිතවතුන්ගේ ළමයින් ඒ සියල්ලන්ට මගේ සිසිර ඇකඩමි YouTube education channel එකේ link එක ලබා දෙන්න. එහෙම නැත්නම් කියන්නේ YouTube එකේ සිසිර ඇකඩමි කියලා search කරන්න කියලා කෙලින්ම එන්නේ මගේ channel එක පමණයි. එතකොට ඒකේ playlist එකෙන් තමන්ගේ පන්තිය තෝරගෙන බලන්න පුළුවන්. එහෙමනම් අලුතෙන් කවුරු හරි සමාජිකත්වය ලැබලා ඒ කියන්නේ කවුරු හරි මගේ වීඩියෝ අලුතෙන් නරඹන ළමයි ඉන්නවනම් ඒ අය මගේ channel එක සිසිර ඇකඩමි channel එක රතු පාට subscribe button එක තියෙනවා නම් තාම රතු පාටින් ඒක ඔබලා ඊට පස්සේ ඒක ඔබට පස්සේ එනවා bell icon එකක් ඒකට all දෙන්න. එහෙමනම් සියලු දෙනාටම
සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නම්. සියලු දෙනාටම ආයුබෝවන්.